නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. ගුරුදේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ සිදු කෙරෙන්නේ පින්වත් වෛද්‍ය වසන්ත ජයසූරිය ඒ පින්වන්ත මහත්මයාගේ සද්දින පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාව. කොවිඩ් වෛරසය වැළඳීමෙන් අසාධ්‍යව කොළඹ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට පසුගිය සැප්තැම්බර් 3 වන දින සිකුරාදා දවසේ මිය පරලෝ ගිය පින්වත් වෛද්‍ය වසන්ත ජයසූරිය තරුණ මහත්මයාට පින්පෙත් අනුමෝදනා පිණිස අද මේ උතුම් ධර්ම දානය සිද්ධ කරන්නේ මෑණියන් වන සුදුමැණිකේ ගුරු මාතාව, බිරිඳ වන විනූ කුලසේකර මහත්මිය, පසිඳු සහ අභිෂේක් යන පුතණුවන්, ඉසුරි දියණිය ඇතුළු ඒ පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සෑම සියලු දෙනාත්, ඒ වගේම මෙල්බර්න් හුස්මට හයියක් සංවිධානය ඕස්ට්‍රේලියන් කොවිඩ් ඇපියල් ෆෝ ශ්‍රී ලංකා ආයතනය විසින් ඒ පින්වතුන්ලා සෑම සියලු දෙනා ඒක රාශී වෙලා මේ වෛද්‍ය වසන්ත ජයසූරිය මහත්මයා සම්බන්ධයෙන් අප වෙත මෙල්බර්න් හුස්මට හයියක් සංවිධානය මගින් යොමු කරලා තිබුණු සටහනකට අනුව එතුමා මේ සංවිධානයත් සමග එක් වෙලා මේ ලංකාවේ කොවිඩ් වෛරසය හේතුවෙන් අසරණ වෙලා ඉන්න රෝගීන්ට ප්‍රතිකාර කරන්න, ඒ රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාවේ බෙදා හැරීමේ කටයුත්තට තමන්ගේ කාලය ශ්‍රමය වැය කරමින් ස්වේච්ඡාවෙන්ම මීට සති කීපයකට පෙර ඉදිරිපත් වුණා. ඒ කටයුත්ත සාර්ථක කරන්න මේ මනුස්ස වර්ගයා වෙනුවෙන්, මේ ලංකාවේ අහිංසක මිනිස්සු වෙනුවෙන්, වසංගතයෙන් අසරණ වෙච්චි මිනිස්සු වෙනුවෙන් තමන්ගේ කාලය ශ්‍රමය කැප කරන්න එතුමා ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වුණා. නමුත් පින්වතුනි, මේ ජීවිතයක ස්වභාවය ඒ මහතාගේ නමට වූ ඕස්ට්‍රේලියාවේ සිට එවන ලද වෛද්‍ය උපකරණ තොගයක් ලංකාවේ වරායට ලැබුණේ මේ සතියේ සඳුදා. බලන්න මේ ජීවිතේ එතුමාගේ නමට ලැබිච්ච ඒ උපකරණ බාර ගැනීමට හෝ ඒවා පිළිගැනීමට හෝ ඒ උතුම් මනුස්සයා මේ මනුස්ස ලෝකෙ හිටියේ නෑ. එතුමා දින 7කට පෙර මේ ලෝකේ අත්හැර ගියා. ඒ අපගේ මහා කාරුණික අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පින්වතුනි වදාලා නොවේද? දහරාච මහන්තාච යේ බාලා යේච පණ්ඩිතා. බාලාය වේවා, වැඩිහිටියෝ වේවා,
සමාජයට යහපත සදන උතුම් මිනිසුන් වේවා. උතුම් නොවන මිනිසුන් වේවා. සබ්බේ මච්චු අසං යන්ති සබ්බේ මච්චු පරායනා. සියලු දෙනා මරණය කරා යන්නේමය. මරණය තුළින් සියල්ල නිම වන්නේය. කොයි තරම් සත්‍යයක්ද ඒ අපගේ ශාස්තෘන් වහන්සේගේ වචනය. සියලු දෙනා මරණය උරුම කරගෙන සිටී. සබ්බේ සත්තා මරිස්සන්ති. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, උපන් සියලු සත්වයෝ මරණය උරුම කර සිටින්නෝය. මරණං තංහි ජීවිතං. මේ ජීවිතයේ තිබෙන්නේ මරණය තෙක් පමණි. යථා කම්මං ගමිස්සන්ති පුඤ්ඤ පාප පලූපගා. මේ ජීවිතයේ කෙටි කලකට ගතකොට මිය පරලොව යන අය තමන් විසින් කරගත් පුණ්‍ය කර්ම අනුව හෝ පාප කර්ම අනුව හෝ පරලොවක් කරා යන්නේය. අපි හැම දෙනාගේ ජීවිත. අපි හැම දෙනාගේ ජීවිත පින්වතුනි ඒ මරණය උරුම කරගෙන තියෙනවා. සහෘදයෙක්, හිතවතෙක්, සමීපතමෙක්, එහෙමත් නැත්නම් යම්කිසි මිනිසෙක් මිය පරලෝ ගියාට පස්සේ ඒ මිය පරලෝ ගිය කෙනා සම්බන්ධයෙන් නුවණැති කෙනා සිහිපත් කළගත යුත්තේ තමන්ගේ මරණයයි. තව කෙනෙක් මිය පරලෝ යනවා දකිනකොට නුවණැත්තාට මතක් විය යුත්තේ තමා ගැනයි. මමද මරණය කරා ඇදමින් සිටිමි. මා සිටගෙන සිටිනා විටද මරණය කරාම ඇදෙන්නේය. මා වාඩි වී සිටිනා විටද මරණය කරාම ඇදෙමින් සිටිමි. මා සයනයක සැතපෙන විටද මරණය කරාම ඇදෙමින් සිටිමි. මා ජීවිතයේ යම් නිමේෂයක් ගත කරනවාද ඒ හැම නිමේෂයකම මා ඇදෙමින් සිටින්නේ මරණය කරාය. මරණය කරා ඇදෙන ජීවිතේ මෙලොවින් පරලොවට අපි යනකොට අපිට තියෙන්නේ පින්වතුනි අපිම කරගත්ත දේ. අපිම කරගත්ත දේ පුණ්‍ය කර්මයේ වශයෙන් හෝ පාප කර්මයේ වශයෙන් හෝ අරගෙන අපට යන්නට සිදු වෙනවා. එයයි මේ ජීවිතයේ ධර්මතාව. සියල්ල දන්නා සියල්ල දක්නා ඒ මහා කාරුණික අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ විසින් මරණයද ජයගත් මුනිදුන් විසින් මේ ජීවිතය ගැන වදාළේ. යථාපි කුම්භකාරස්ස කතා මත්තික භාජනා. කුඹල් කරුවෙක් විසින් මැටියෙන් හදනා මැටි බඳුන සබ්බේ බෙහෙදන පරියන්තා. කොයි අයුරකින් නිර්මාණය කළේ වුවද මැටියෙන් තැනූ දෙය බිඳීම අවසන් කොට ඇත්තේය. මැටියෙන් නම් පින්වතුනි යමක් හැදුවේ මැටියෙන් හදපු දේ වටිනවා වෙන්න පුළුවන්, නොවටිනවා වෙන්න පුළුවන්. ඒ වටින නොවටිනා සියල්ල බිඳීමෙන් අවසන් වී යනවා. මේ වගේමයි මේ මිනිස්යාගේ ජීවිතයේද අනිවාර්යෙන් උරුම කර සිටින්නේ මරණයයි. අපි හැම දිනාගේ ජීවිත මරණය කරා ඇදෙමින් තියෙද්දී අපි විශේෂයෙන් පින්වතුනි සිහිපත් කරගත යුත්තේ කොහොමත් මරණය කරා ඇදෙන ජීවිතේ කොහොමද හදාගත යුත්තේ? කොහොමත් මරණය කරා ඇදෙන අසරණ ජීවිතේ අපි කොයි අයුරින්ද සකස් කරගත යුත්තේ කියන කාරණේ. වෛද්‍ය වසන්ත ජයසූරිය මහත්මයා කොවිඩ් පරමු රැල්ල පැමිණි කාලයේදී මෙන්න මේ විදිහේ සමාජ මාධ්‍ය සටහනක් තබලා තිබුණා. වෛද්‍යවරයෙකුගේ දැඩි සත්කාර ජීවිතයේ දුක් දුම්නස් අතරින් සිනහවක් නැගෙනුයේ රෝගියා සිනාවුණු පසුවය. වෛද්‍යවරුන් හෙදියන් සහ
අනෙක් සේවකයන් සිනාසෙන්නේ ඊට පසුව ඔවුන්ටද හොරැහින්ම බව ඔබ දැන සිටියාද? බලන්නේ ප්‍රකාශය. ඒ ප්‍රකාශයෙන්ම ඒ වෛද්‍යතුමාගේ උදාරත්වය ඉස්මතු වෙනවා. දැඩි සත්කාර ඒකකයට පැමිණිලා ජීවිතයේ මරණය අතර සටන් කරන රෝගියෙක් නිසා ඇත්තෙම දැඩි සත්කාර ඒකකේ කටයුතු කරන වෛද්‍යවරයෙක් කොයිතරම් දුක් දුම්නස් අතරට එකතු වෙනවා ඇතිද? ඒ වෛද්‍යවරයාට තියෙන එකම පැතුම, එකම ප්‍රාර්ථනාව, එකම ඉලක්කය, එකම අදහස දැඩි සත්කාර ඒකකේ ඉන්න රෝගියාගේ ජීවිතය යලි ගැනීමයි. ඒ ජීවිතය අහිමි වෙන්නට නොදීමයි. ජීවිතය රැක ගැනීමයි. දැඩි සත්කාර ඒකකේ දින ගණනාවක් ඉඳපු ඒ රෝගියා යම් දවසක සුවපත් වෙලා සිනහසෙනවා දකින්නවාද? ඒ දකින්න දවසට කියනවා වෛද්‍යවරු සිනහසෙන්නේ. මම හිතනවා අද මේ වෛද්‍ය වසන්ත ජයසූරිය මහත්මයාට පින්පෙත් අනුමෝදනා පිණිස කෙරෙන සද්ධර්ම දේශනාවෙන් විශේෂයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින තමන්ගේ සේවා කටයුත්ත අවංකව සිදු කරන වෛද්‍යවරු අනිකුත් නිලධාරී මණ්ඩලවල පින්වතුන්ලාට හිත බොහෝසේ සතුටු කරගන්න ලැබේවි. පින්වතුනි, අපේ ජීවිතවල අපිට ලෞතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සදහම් පද ඇසීමේ වාසනාව උදා වුණා. ඒ ධර්මයේ තුලින් මේ ලෝකේ පහළ වෙන උතුම් මනුස්ස රත්න ගැන, උතුම් මිනිසුන් ගැන අපිට අහන්නට ලැබුණා. අප අසා තිබෙනවා බෝසත්වරු ගැන. බෝසත්වරු කියලා කියන්නේ ලෝකේ අතිශය දුර්ලභ පිරිසක්. ශ්‍රී සම්බුද්ධත්වයේ පිණිස පාරමී පුරමින් පැමිණෙන බෝසත්වරු ලෝකේ අතිශය දුර්ලභයි. ඒ වුණත් බෝසත් ගතිගුණ දරන මිනිසුන් කලින් කලට මේ ලෝකේ පහළ වෙනවා. බෝසත් ගතිගුණ ඇති අය කලින් කලට මේ ලෝකේ පහළ වෙනවා. කුමක්ද බෝසත් ගතිගුණය කියලා කිව්වේ? අන් අයගේ දුක, පීඩාව, කරදරය, කංකටලුව, වෙහෙස හඳුනාගෙන ඒ අයට පිහිටක් වෙන, ඒ අය සුවපත් වෙනකොට හදවතින්ම සතුටු වෙන ගතිය බෝසත් ගුණයක්. අනිත් අයගේ සුවය වෙනුවෙන් කැප වෙලා, අනිත් අයගේ දියුණුව වෙනුවෙන් කැප වෙලා, අනිත් අයගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප වෙලා අන් අය සුවපත් වෙනවා දකිනකොට යම් හදවතක් අප්‍රමාණ සතුටු වෙනවද? බෝසත් හදවතක්. අපි මහා බෝධි සත්වයන්ගේ పూర్ව ಜಾති බලනකොට බොහෝ අවස්ථාවල බෝසත්වරුන්ටම උරුම වූ ඒ අතිශය සොඳුරු ගුණය ප්‍රකට වුණා. සංසාර ගමනේ පෙරම් පුරාගෙන එන අපේ මහා බෝධි සත්වයෝ එක ජීවිතයක උපන්නා පින්වතුනේ වානර කුලයේ මහා වානරයෙක් විදියට. ස්වරූපයේ වානර වුණාට අභ්‍යන්තරේ බෝසත් ගුණය තිබුණා. බාහිර පෙනුම වානරයෙක් වුණාට අභ්‍යන්තරේ බෝසත් ගුණ දැරූ කෙනෙක් හිටියා. මේ ලෝකෙ එහෙම නැද්ද? මේ ලෝකේ මනුස්ස වෙස්ගත්ත, මනුස්ස වේසයෙන් සිටින යකුන් යකින්නියන් බඳු මිනිසුන් සිටී. ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් දකිනකොට අපිට හිතෙනවා මනුස්ස රූපේ තිබුණාට ඇතුලේ ඉන්නේ යක්ෂයෙක්, ඇතුලේ ඉන්නේ යක්ෂණියක්. ඇතැමුන්ගේ ක්‍රියාකාරකම් දකිද්දි පේනවා මනුස්ස වෙස් තිබුණාට ඇතුලේ ඉන්නේ පෙරේතෙක්.
ඇතමුන්ගේ ක්‍රියාකාරකම් දකිති අපිට හිතෙනවා. මනුස්ස වෙස් ගත්තාට මනුස්ස වේසයට නුසුදුසු තිරිසනෙක් බඳු කෙනෙක් ඇතුළේ ඉන්නවා කෙනා. චිත්තන්තරෝ භික්කවේ මච්චෝ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහණෙනි මේ සත්වයා කියලා කියන්නේ චිත්ත මාත්‍රයක්. බාහිර ස්වરૂපය කියලා කියන්නේ පින්වතුනි කලින් කලට වෙනස් වෙලා යන එකක්. බාහිර ස්වરૂපය කියන එක සදාකල් එක විදිහට තියාගන්න බෑ. වේගෙන් වෙනස් වෙලා යනවා. අපි ශරීරවලට මාරු වෙවි මේ සාංසාරික ගමනේ කොච්චර කලින්ට ඇතිද? තිරිසන් ලෝකවල ඉන්නකොට නොයෙක් තිරිසන් සතුන්ගේ ස්වරූපයෙන් අපි හිටියා. පෙරේත ලෝකවල නොයෙක් ප්‍රේත ස්වරූපයෙන් අපි හිටියා. සක්විති රජවරු වෙලා සක්විති රාජ්‍ය කරන කාලවල අපි දෙතිස් මහා පුරුෂ ලකුණු ඇතුව ඉන්න ඇති. මෙහෙම එන සසර ගමනක්. අපේ මහා බෝධි සත්වයෝ වානර කුලයේ උපන්නා. මහා වානරයෙක්. මේ වානරයා දවසක් ගොදුරු පිණිස වනේ සැරිසරා යනවා. එතකොට මේ වානරයට දකින්න ලැබුණා මහා දරුණු ප්‍රපාතයක් ඇතුලේ අසරණ වෙලා දුකටපත් වෙලා මිනිස්සෙක් ඇදගෙන වැටිලා. ඒ මිනිසයා මරු කටේ ඉන්නවා. ජීවිතයත් මරණයත් අතර විශාල සටනක ඒ මිනිසයා ඉන්නවා. බෝසත් වානර රාජයාට ඒ වෙලාවේ ඇති වුණා හිතක්. මං මගේ ජීවිතේ කැපකොට හෝ මේ කිනාව බේරාගත යුතුයි. බෝසත් ගුණය. මං මාගේ ජීවිතේ කැපකොට හෝ මේ කෙනාව බේරාගත යුතුයි. මහා බෝධි සත්වයෝ ඒ බෝසත් වානර රාජයා වනයේ සැරිසරලා වේගෙන් ශක්තිමත් වැල්පොටවල් එකතු කරලා දිග රැහැනක් හැදුවා. ඒ රැහැන තමන්ගේ ශරීරයේ බැඳගෙන අනෙක් කෙළවර ශක්තිමත් වෘක්ෂයක බැඳා. අර දරුණු ප්‍රපාතයට බොහෝම ප්‍රවේශමෙන් බැස්සා. බැහැලා අර හිම්බත් වෙලා ඉන්න පුරුෂයාව තමන්ම අතින් ඔසවලා හයියට අල්ලගත්තා. ඔහු ඒ වලේ වැටලා හිටියේ දින 10ක් निराහාරව. දස දිනක් ඔහු මොනවා හරි ළඟට වැටෙන දෙයක් චුට්ටක් කාලා හොඳටම අසරණ වෙලා. ඔහු දුර්වලයි. බෝසත් වානර රාජයා ඔහුව වඩා ගන්නවා. ඔහුව ශක්තිමත්ව අල්ල ගන්නවා. අල්ලාගෙන තමන්ගේ ජීවිතේ පරදුවට තියලා තමන්ගේ සිරුරේ බරට අමතරව තව අඩපණ වෙච්චි කෙනෙකුගේ ශරීර බරත් අරගෙන අර දරුණු ප්‍රපාතේ ටිකෙන් ටික බොහෝ වේලා අරගෙන බෝසත් වානර රාජයා නැගගත්තා. උඩටම නගිනකොට පින්වතුනි බෝසත් වානර රාජයා හොඳටම හිම්බත් වෙලා. හැබැයි හිම්බත් වෙලා හිටියට ඒ මිනිසාව ගොඩට අරගෙන මේ සතුටින් යාන්තමට ඒ බෝසත් වානර රාජයා සිනහසුණා. සිනහසිලා තමන්ගේ කායික වෙහෙස දරාගන්න බැරුව බෝසත් වානර රාජයා අර මිනිසයා සමීපයේම වැතිරෙනවා. වෙහෙසට නිින්ද ගියා. ඒ නිින්ද යනකොට ඔහු නිින්දේ පසු වෙද්දී සිරුරෙන් වානරයෙක් වුණත් අභ්‍යන්තරේ බෝසත් ගුණ දරන කෙනෙක් ජීවිතයක් බේරා නිින්දේ පසු වෙද්දී තමන්ගේ ජීවිතේ බේරාගත්ත මේ බෝසත්
වානර රාජයා ගැන අර මනුස්සයාට හිතුවිල්ලක් උපදිනවා. මං දින 10ක් ආහාර නැතුව හිටියේ. මට ආහාර පානයක් හොයාගන්න එක ලේසි නෑ. මං දුර්වලයි. වානර මාංශය කියලා කියන්නේත් මිනිසෙකුගේ ශරීරයට ශක්තිය අරගෙන ඉන්න හොඳ මාංශයක්. දැන් මේ වානරයා නිදි. මේ වානරයා නින්දේ ඉද්දී මට ඝාතනය කළොත් මට මේ වානරයාගේ මාංශය අනුභව කොට ශක්තිමත් වෙන්න පුළුවන්. බලන්න පින්වතුනි මේ ලෝකයේ ස්වභාවය. බලන්න මේ ලෝකයේ ස්වභාවය. තව කෙනෙක්ව බේරා ගන්න සිතද්දී බේරාගත් කෙනාව නසන්ට සිතන කෙනෙක්ද මේ ලෝකයේ සිටි. හැබැයි තම තමන් කර්ම රැස් කරන විදිහ අනුව තම තමන්ට ඵල විපාක උරුම වීම වෙනස්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මහණෙනි, නිරයන් පාප කම්මන්තා. මේ මැරෙන මිනිස්සු අතරේ යම් පාප කර්ම කරන්නෝ සිටිද්ද ඒ අයට එහි විපාක ලෙස උරුම වන්නේ නිරයයි. පුඤ්ඤ කම්මාච සුග්ගතින්. පින්කල උදවිය මහණෙනි සුගති උපත ලබන්නේය. බලන්න පින්වතුනේ, මේ එකම ලෝකයක එකම දේවල් පෙනිපෙනී ක්‍රියාකාරකම් දෙවිදියයි. අර අසත්පුරුෂ මිනිසාට හිතිච්ච දේ ඒ මිනිසා කළා. ළඟ තිබුණු ගලක් අරගෙන ඒ ගලින් වැරෙන් පහරක් නිදා සිටින බෝසත් වානර රාජයාට ගැහුවා. ඒ වානර රාජයාගේ හිසට මේ ගල් පහර වදිනකොට වානර රාජයා අවදි වුණා. අවදි වෙලා කලබලෙන් තමන්ගේ ජීවිතයට අනතුරක් කියලා තේරුම්ගෙන කලබලෙන් නැගගත්ත උස ගහකට. ඒ ජාතක පුවතේ තියෙනවා ගහ උඩට නැගගත්ත බෝසත් වානර රාජයා හොඳට බිම් බැලුවා කියනවා, අනේ මං බේරාගත්ත මිනිසයාට උපද්‍රවයක් වද්ද? කවුරු හරි මේ මට උපද්‍රව කරන්නේ ඒ මිනිසාටත් උපද්‍රව කරලා වද්ද? ඒ ගහ උඩ ඉඳලා බලනකොට බෝසත් වානර රාජයාට පේනවා තමන් මහා කැපකිරීමක් කරලා බේරගත්ත ඒ පුද්ගලයාම තමන්ගේ අතේ ලේ තවරාගෙන ගලක් ඇතුව ඉන්නවා. බෝසත් ගුණය කියන්නේ පින්වතුනි, ඒ වානර රාජයා තමන්ගේ හිස අතගාලා බලනකොට වැදිච්චි ගල් පහර නිසා හිසින් කොටසක් කැඩිලා එල්ලෙනවා. ඒ එල්ලෙන කොටස යලි තමන්ගේ අතින්ම අල්ලගත්තා. වානර රාජයා ගහ උඩ ඉඳලා හිතනවා, මේ මිනිස්සයා මේ වනේ අතරමං වෙලා. මේ මිනිස්සයා ගොඩාක් කල් ආහාර පාන අනුභව කරලා නැහැ. තව ටික වෙලාවක් ගත වුණොත් එහෙම වනයේට ඇඳුරු වැටෙනවා. අඳුර වැටුනොත් එහෙම මේ දුර්වල මිනිස්සයාව රුදුරු සතෙක් ගොදුරු කරගන්නවා. ඒ නිසා අඳුරට පෙර මේ මිනිස්සයාට ගමට යන්න පාර පෙන්වන්න ඕන. ඒ වුණාට පාර පෙන්වන්න බයයි මේ අසත්පුරුෂයාට. ඒ අසත්පුරුෂයා ළඟට ලං වුණොත් එහෙම ඔහු මට අනතුරු කරන්න පුළුවන්. බෝසත් වානර රාජයා මේ මිනිසා දිහා බල පින්වතුනි ගහින් ගහට මාරු වෙවි ගියා. ගහින් ගහට මාරු වෙවි ගිහිල්ලා මේ අසත්පුරුෂ තැනැත්තාට ගමට යන්න පාර පෙන්වුවා. ඒ බෝසත් වානර රාජයා කාලක්‍රියා කළා. බෝසත් වානර රාජයා කාලක්‍රියා කොට ඒ ජීවිතය අත්හැර ගියා. උතුම් අයත් මේ ජීවිතය අත්හැර යනවාමයි. ඒ වැළැක්විය නොහැක්කේය. අර අසත්පුරුෂ තැනැත්තා
ගම්මානයට යම් මොහොතක පැමිණුණාද? ගම්මානයට පැමිණ යම් මොහොතක සැනසුම් සුසුමක් හෙළුවාද? අපේ ඇති යාන්තම් ගමට ආවා කියලා. ඒ සැනසුම් සුසුම හෙළන මොහොතේම ඇඟ කසන්න පටන් ගත්තා. ඇඟ කසලා පින්වතුනි කුෂ්ඨයක් හදගත්තා. ජීවිත කාලෙම කුෂ්ඨයෙන් පීඩා වින්දා. තමාව බේරාගත්ත කෙනාට විපත කරන්න කියපු කෙනා ඒ තමන්ගේ ක්‍රියාවේ ඵල විපාකය ඒ ජීවිතේම විඳෙව්වා. විඳවලා ඔහුත් මේ මනුස්ස ජීවිතේ අත්හැරලා ගියා. පාප කර්ම කරන අධම තැනැත්තොත් මේ ලෝකේ අත්හැරලා යනවා. ඒ නිසා පින්වතුනි ජීවිතය සම්බන්ධයෙන් අපි ගැන විමසන්න ඕන. මේ ලෝකේ වසංගතයක් නිසා වේවා වෙනයම් හෝ අතුරු ආන්තරාවක් නිසා හෝ වේවා අපි හැමදෙනාටත් යම් දවසක මේ ලෝකේ අත්හැරලා යන්න සිද්ධ වෙනවමයි. අපේ ජීවිත හරියට මැටියෙන් කළ භාජන වගේ. මැටියෙන් කළ භාජනයේ බිඳීම උරුම කරගන්නාසේ අපි මරණය උරුම කරගෙන සිටිනවා. ඒ මරණය කරා ඇදෙන ජීවිතේ අපි හැමදෙනාට අරගෙන යෑම පිණිස එකතු කළ යුතු දෙයක් තියෙනවා. මෙලොවින් පරලොවට අරගෙන යෑම පිණිස එකතු කළ යුතු දෙයක් තියෙනවා. ඒ එකතු කළ යුතු දේ කුමක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා. තස්මා කරෙය්‍ය කල්යාණං. මහණෙනි ජීවිත ස්වභාවය මෙබඳු නිසා යහපත් වූ කර්මම කරන්න. නිචයං සම්පරායිකෝ. ඔබ කරන යහපත් කර්මය ඔබට පරලොවදී ඒකාන්ත වශයෙන් පිහිට පිණිස පවතින්නේමය. පරලොව ජීවිතයේ සැප උපද්දන යහපත් වූ කල්යාණ කර්මම කරන්න. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනං. මේ සත්‍යයට පරලොවදී පිහිට පිණිස පවතින්නේ පිනයි. මේ සත්‍යයට පරලොව යනකොට පිහිට පිණිස පවතින්නේ පින පමණයි. එනිසා පින්වතුනි උතුම් මිනිසියෙකුගේ නික්ම යෑමෙන් සද්දිනක් සපිරිලා. ඒ දින 7 පුණ්‍යානුමෝදනා ධර්ම දේශනාව සිද්ධ කෙරෙන මේ මොහොතේ පින්වතුන්ලා තම තමන්ගේ ජීවිත දෙසට හැරෙන්න. හැරී තමා ගැන කල්පනා කරන්නට මෙලොවින් පරලොවට යන කල්හි මෙලොවින් පරලොවට සිත්සේ සතුටු සිතින් අරගෙන යා හැකි දෙයක් මා සන්තකේ තිබේද? මා මගේ කයින් කය හසුරුවන ක්‍රමයෙන් කයින් කළ දෙයින් පින් රැස් කළ කෙනෙක්ද? මං මගේ වචනයෙන් මං කතා කරන ක්‍රමයෙන් මා කතා කරපු දෙයින් පින යහපත රැස් කළ කෙනෙක්ද? මම මේ ලෝකයේ දිහා බලාගෙන හිතන පතන ක්‍රමයෙන් හිතුවිලි පවත්වන ක්‍රමයෙන් පින යහපත රැස් කළ කෙනෙක්ද? මේ ලෝක ස්වභාවය පින්වතුනේ හරීම විසමයි. අපි ඇතැම් වෙලාවට දකිනවා මිනිස්සු ඊටාම ගිජුකමින් ඊටාම සතුටින් ආසාවෙන් ආහාර අනුභව කරනවා. මිනිස්සු එසේ ආහාර අනුභව කරනවා දකිනකොට ඒ ආහාර අනුභව කිරීම දැක ඇතැම් කෙනෙක් ආපෝ මේ මිනිසුන්ගේ තියෙන ගිජුකමක්. මේ මිනිස්සු ආහාරයට ගිජු වෙලා ගිලගෙන යන හැටි කියලා ඇතැම් කෙනෙක් ඒ ගැන නොසතුටු වෙනවා. හැබැයි තවත් මිනිස්සු ඉන්නවා තව කෙනෙක් බොහෝම සතුටින් සන්තෝෂයෙන් ආහාරයක් අනුභව කරනවා දකිනකොට අනේ ඒ කෙනා සතුටින් කුස පුරව ගන්නවා කියලා සතුටු වෙන. මේ ලෝකේ ওই විදිහට විවිධයි.
මේ ලොවේ ඇතැම් වූ අනිත් මිනිස්යාට මොන විපත ගෙනල්ලා හරි දියුණු වෙන්න හිතද්දී තමන් විපතට පත් වී හෝ මිනිස්සු බේරාගත යුතුයි කියලා හිතන පිරිසක් මේ ලෝකේ ඉන්නවා. අපි ගැන හැරි බලන්න ඕන පින්වතුනි. ඔය කියන කොට්ටාස දෙකෙන් අපි ඉන්නේ කොයි පැත්තේද? අපේ හිතුවිලි වැඩ කරන්නේ කොයි විදිහටද? අපිට මේ ලෝකයේ දිහා බලනකොට එන කල්පනා මොන වගේද? ඒ ගැන හොඳට අවධානය යොමු කරන්න. ඒ අවධානය යොමුකොට තමන්ගේ මේ මනුස්ස ජීවිතේ උදාර බවින් යුක්තව පෝෂණය කරගන්න මහන්සි ගන්න. හේතුව පින්වතුනි, අනිත්‍ය මේ ලෝකයේ අනිත්‍ය ධර්මතාවය උරුම කරගෙන තියෙන මේ ලෝකයේ අපි කාටවත් සදාකාලිකව ඉන්න පුළුවන් කමක් නැහැ. මේ ලෝකයේ තියෙන අතිශය බිහිසුණු අතිශයින්ම දරුණු ධර්මතාවක් අනිත්‍ය. වෙනස් වෙවි යනවා. ඒ වෙනස් වෙවි යන ලෝකේ අපිත් පුරුකක්. අපේ ජීවිත කරාත් යම් දවසක මරණය පැමිණෙනවා කියන එක සිදු වෙනවා. මරණය පැමිණෙන්දී ඒ මරණ මංචකයේ සිට අපි අපේ ජීවිත දිහා ආපහු හැරී බලනකොට අපිට සිතුවම් පටක් වගේ අපේ ජීවිත පෙනෙන්න ගනීවි. ජාති ආගම් බෙහෙද කුල මල බෙහෙද මේ මොකුත් නැතුව අපි හැමෝම මරණය උරුම කරගන්නවා. මරණ මංචකයේ සිට යලි ජීවිත දිහා හැරී බලන්න සිදුවීම කියන එක ජාති ආගම් කුල මල බෙහෙද මොකුත් නැතුව අපි හැම දිනකට පැමිණෙනවා. එසේ පැමිණෙනකොට කෝටි ගාණක් මැද වුණත් අපි තනියම අපේ ජීවිතය දිහා හැරී බලන්න ඕන. බලන කෝටි සංඛ්‍යාත ප්‍රජාවක් අතරේ මේ වසංගත රෝගී වැළඳෙන ඇතැම් අය තනියම මේ ලෝකේ දාලා යන්න යනවා. ඒ අය මේ ලෝකේ දාලා යන්න යනකොට පින්වතුනි, අපි කොච්චර ආදරය කළත්, අපි කොච්චර සෙනෙහසින් බැඳී හිටියත්, අපි කොච්චර ප්‍රාර්ථනා කළත් අපිට ඒ කිසිවෙක් වළක්වන්න පුළුවන් කමක් නැහැ. මරණය උරුම කරගත්ත කෙනා ඒ මරණය කරා ඇදී යනකොට කිසිවෙකුටවත් ඒ වැළැක්විය නොහැකිය. ඉතින් අපේ මරණය අපි කරා එනකොට අපට පුළුවන් වේද මේ ලෝකේ ඉන්න කිසි කෙනෙක්ගෙන් පිහිටක් පතන්න? අපිටත් අපේ මරණය උරුම කරගෙන මේ ලෝකේ යන්න සිදු වෙනවා. ඒ යන්න යනකොට පින්වතුනි, සිතුවම් පටක්සේ තමන්ට මැවෙන තමන් ගත කරපු ජීවිතේ තමන්ට විශාල සතුටක් උපද්දන එකක් නම් ඒක කොච්චර සැනසෙල්ලක්ද? ඒක කොච්චර සැනසෙල්ලක්ද? තමන් යලි තමන්ගේ ජීවිතේ දිහා හැරී බලනකොට තමන් ජීවිතේ ගත කරපු විදිහ, තමන්ගේ ආකල්ප, තමන් ක්‍රියා කරපු මේ ආකාරය, තමන් කතා කරපු වචන, තමන් ලෝකයට දීපු දේ, මේ ලෝකය ගැන තමන් හිතපු විදිහ, මේ හැම දෙයක්ම අපි සිතුවම් පටක්සේ බලාගෙන යනකොට තමන් යුතුයකම් වගකීම් ඉෂ්ට කරපු විදිහ බලාගෙන යනකොට තමන්ගේ හදවතට තමන් ගැන සතුටක් උපදිනවා නම් ඒ කොයි තරම්නම් අස්වැසිල්ලක්ද? බොහෝ ධනය තිබුණාට අපට ඒ අස්වැසිල්ල ලැබෙන්නේ නැත. ප්‍රසිද්ධකම තිබුණාට අපට ඒ අස්වැසිල්ල ලැබෙන්නේ නැත. මහා භෝග සම්පත් තිබුණාට ඒ අස්වැසිල්ල ලැබෙන්නේ නැත. බොහෝ උගත්කම් තිබුණාට ඒ අස්වැසිල්ල ලැබෙන්නේ නැත. ඒ අස්වැසිල්ල උදෙසා පින්වතුනි, ඔබ යහපත් වූ ජීවිතයක් උපදවාගත යුතුමයි. ඒ නිසා යහපත් වූ සුන්දර මිනිසෙක් නික්ම ගියා කියන ආරංචිය අහන්ට ලැබෙන මේ සද්ධර්ම දේශනාවේදී අපි මේ කියා දීපු බණපදේ මුල් කරගෙන
පින්වතුන්ලා තමන්ගේ ජීවිතේ ලස්සනට හැඩගස්වා ගන්න උත්සුක වෙන්න. තමන්ගේ ජීවිත කතාව දිහා තමන් යලි හැරී බලනකොට තමන්ගේ දෑහැට කඳුලක් එන තරම් ලස්සන උතුම් ජීවිතයක්, සුන්දර ජීවිතයක් ඔබ උපදවා ගන්න මහන්සි වෙන්න. අපිට සාමාන්‍යයෙන් තියෙනවා සතුටු කඳුළු වෙනවා කියලා එකක්. සන්තෝෂයේ උපදින අවස්ථාවලදී අපේ ඇස්වලට කඳුළු වෙනවා. ඒට කියනවා සතුටු කඳුල. ඒ සතුටු කඳුල කියලා කියන්නේ හරි සැපදායක එකක්. පින්වතුනි, අපි යම් දවසක මරණ මංචකයේ සිට අපි ජීවිතේ ගත කරපු විදිහ, අපේ කාලයේ ගත වෙච්ච විදිහ යලි හැරී බලනකොට අපේ ඇස් දෙකට කඳුළු වෙනවා නම් සතුටු කඳුලක්. අනේ මං ජීවත් වෙලා තියෙන්නේ මේ විදිහට. මං කය හසුරුවලා තියෙන්නේ මේ විදිහට. මං වචන කතා කරලා තියෙන්නේ මේ පිළිවෙලට. මම මගේ හිත හසුරුවලා තියෙන්නේ මේ පිළිවෙලට. මම මේ ලෝකයට අනුග්‍රහ කරලා තියෙන්නේ, මේ මිනිස්යාට දයානුකම්පා දක්වලා තියෙන්නේ මේ විදිහට. මම මේ මනුස්ස වර්ගය ගැන හිතුවේ පැතුවේ මේ විදිහට. ආන් එහෙම හිතද්දී හදවතට සතුටක් එන, ඇස්වලට සතුටු කඳුලක් එන ජීවිතයක් ඔබට තිබුණොත්, ඔබට ධනයෙන් ගන්න බැරි, කීර්තියෙන් ගන්න බැරි, උගත්කම් වලින් ගන්න බැරි මහා සැනසෙල්ලක් ඔබ ළඟ තියෙනවා. පින්වතුනි, මේ ලැබූ දුර්ලභ මනුස්ස ජීවිතයේ ඒ සැනසෙල්ලට උරුමකාරයෝ වෙන්න. ඒ සැනසෙල්ලට උරුමකාරයෝ වෙන්න. තමන් තනියම ඒ සැනසෙල්ල ලබලා සැනසෙල්ලේ ඇස් දෙක පියාගන්න අය බවට පත් වෙන්න. මරණ මංචකයේ සිට සතුටින් බැලිය හැකි සොඳුරු සිතුවම් පටයක් තමන්ගේ ජීවිතේ නිර්මාණය කරගන්න. එය දැන් ඔබ කරන්න පටන් ගත යුතුයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අජේව කිච්ඡං ආතප්පං. ජීවිතය යහපත් කර ගැනීම පිණිස මහණෙනි අදම වෑයම් කළ යුත්තේය. කෝජඤ්ඤා මරණං සුවේ. මරණය පැමිණෙන්නේ ඊළඟ මොහොතේද කියා කවුද දන්නේ? නහීනෝ සංගරන්තේන මහසේනේන මච්චුනා. මේ මනුස්සයාගේ ජීවිතේ මරණය කරා පමුණුවන මහා බලවේගය සමග අපි කවුරුත් ගිවිසුම් ගහගෙන නැහැ. අසවල් දවසේ අසවල් මොහොත දක්වා අපි ඉන්නවා කියලා. බලන්න පින්වතුනි, මේ වසන්ත ජයසූරිය උතුම් වෛද්‍යතුමාගේ ජීවිතය දිහා බැලුවත් අපිට ඒ කරුණ පසක් වෙනවානේ. එතුමා මේ ලංකාවේ මේ කෝවිඩ් වසංගතය නිසා අසරණ වෙච්ච රෝගීන්ට පිහිටක් වෙන්න මේ උතුම් සංවිධානයේ සමග එකතු වෙලා විශාල කර්තව්‍යයක් කරන්න බලාපොරොත්තු වෙමින් හිටියා. විශාල යහපතක් උදෙසා හිතක් ඇතුව හිටියා. මේ මනුස්ස වර්ගයාට යහපත හදන්න ඇතිනම් කියන උතුම් හිතෙන් හිටියා. ඒ හිතුවිල්ල උදෙසා බොහෝසේ කැපවෙමින් හිටියා. නමුත් බලන්න, ඒ කයින් ක්‍රියා කරවන්න පෙර ඔහුගේ ජීවිතයට මරණය පැමිණුණා. ඉතින් අපේ ජීවිතවලට එසේ වන්නට බැරිද? ඕනෑ තරම්. එනිසා පින්වතුනි, තමන්ගේ ජීවිතේ බොහෝම ලස්සනට හැඩගස්වා ගන්න, තනිව යන ගමනට සැනසෙල්ල උදා කරන ජීවිතයක්. අපි හැමදෙනාට තියෙන පින්වතුනි තනිව යන ගමනක්. තනිව යන ගමනේදී මේ ලෝකේ කිසි කෙනෙක්, මේ ලෝකේ කිසි දෙයක් අපිට රැකවරණ පිණිස පවතින්නේ නැහැ. මේ භෞතික දේවල්. බුදුරජාණන් වහන්සේ ගැන වදාළේ මෙහෙම. මහණෙනි, දුර රටක සේවා කරපු මිනිසෙක් ඒ සේවා කටයුතු ආදී අවසන් කොට
යලි තමන්ගේ රටට එද්දී. තමන්ගේ රටේ තමන්ගේ අය ඔහුව පිළිගන්නට පැමිණෙනවා නේද? දුර රටකට ගිහිල්ලා අපි සේවා කටයුතු කරාට පස්සේ අපි ඒ රටේ සේවා කටයුතු කරද්දී අපි ගැන හැමතිස්සෙම හොයන, අපි ගැන හිතන අපේ අය මේ රටේ ඉන්නවා. ඒ අයට කියනවා අපි තමන්ගේ අය කියලා. ඒ අය තමයි අපිට දුරකථනයෙන් කතා කර කර සුව දුක් විමසන්නේ. හොඳින් ඉන්නවාද කියලා අහන්නේ. අපිට එහෙම පිරිසක් ඉන්න නිසා, තමන්ගේ කියලා පිරිසක් ඉන්න නිසා මේ මනුස්ස ලෝකේ අපි ජීවත් වෙන්නේ හරි සතුටින්. අපිට අපේ අය ඉන්නවා. අපිට කරදරයක් සිද්ධ වුණොත් එහෙම උදව්වට කෙනෙක් ඉන්නවා. අපිට එහෙම හැඟීමක් තියෙනවා නේද? අපේ අය ඉද්දී මං තනි වෙලා නෑ. ඒ හැඟීම අපිට තියෙනවා. ඒ හැඟීම අපිට තියෙන්නේ අපේ අය ඉඳිද්දී. හැබැයි මෙලොවින් පරලොවට යනකොට අපිට මේ ලෝකයේ අය ගැන හිතලා එහෙම සැනසුමක් ලබන්න බෑ. මට දේපල තියෙනවා කියලා හිතුවට මෙලොවින් පරලොවට යන ගමනට සැනසෙල්ලක් නැත. මට බොහෝ ධන සම්පත් තියෙනවා කියලා හිතුවට අපිට රැකවරණයක් සැනසෙල්ලක් දැනෙන්නේ නැත. අපේ ඥාතීන් මිය පරලෝ ගියපු අවස්ථාවල පින්වතුනි අපිත් ඒ අවසන් කටයුතු ආදී සිද්ධ කරන්න නිවෙස් වලට වැඩම කළා. ඒ වැඩම කරපු අවස්ථාවල අපේම ඥාතීන් අපිට පෙන්නලා තියෙනවා අනේ ස්වාමීන් වහන්සේ ලෙඩා ඉස්පිරිතාලෙට අරගෙන යනකොට ඒ ඉස්පිරිතාලෙට අරගෙන ගියේ මේ බඩුත් එක්ක. බලන්න ස්වාමීන් වහන්සේ වෙච්ච දෙයක්. දැන් මේ බඩු ටික රෝහලෙන් ඉවලා තියෙනවා. අනේ අපේ ඥාතියා මිය ගියානේ කියලා අඬනවා. එතකොට මම මේ බඩු මුට්ටු දිහා බලන් ඉඳලා තියෙනවා. ඒ බඩු මුට්ටු වල තියෙනවා ඔහු රෝහලට දාගෙන ගියපු සෙරෙප්පු දෙක. ඒ බඩු මුට්ටු වල තියෙනවා ඔහු ඒ රෝහලේ ඉද්දී ඇඳපු ඇඳුම්. ඒ බඩු මුට්ටු වල තියෙනවා ඔහු රෝහලට යන අතරමඟේදී හෝ රෝහලේ ඉඳලා එද්දී හෝ ප්‍රයෝජනවත් වෙයි කියලා අරගෙන ගියපු කුඩේ. ඔහුගේ මුදල් පසුම්බිය. ඔහු දැම්මා නම් මුද්දක්, අරුංගලයක්, ඒ දේවල්. ඒ ටික කොහොම ඉතුරු වෙනවා? ඔහුගේ මෘත ශරීරෙත් ඉතුරු වෙනවා. හැබැයි ඔහු යනවා. මේ මනුස්ස ලෝකයේ ජීවත් වෙන අපි හැම දිනාටත් පින්වතුනි ඔය ස්වභාවය උරුමයි. මෙලොවින් පරලොවට යන කෙනාට අපේ අය ඉන්නවා වගේ දැනෙන රැකවරණය සැනසෙල්ල කුමක්ද? බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි තතේව කත පුඤ්ඤම්පි යස්මා ලෝකා පරංගතං. ඕන් ඔය වගේමයි කෙනෙක් පින් කරගෙන තිබුණොත් පින්කල තැනැත්තා මෙලොවින් පරලොවට යනකොට පුඤ්ඤානි පතිගන්හන්තු පියං ඥාති වාගතං. ඔහුව තමන්ගේ කෙනෙක් වගේ පැමිණ පිළිගන්නේ ඔහු විසින් රැස් කරන ලද පිනයි. ඔහු විසින් පින් රැස් කළා නම් ඒ රැස් කරන පින ඔහුව පිළිගන්නට පැමිණේ. ඒ නිසා පින්වතුනි තමාව පිළිගන්නට පැමිණෙන පින දැන්දැම්ම රැස් කරන්න. සිතකය වචනයෙන් පින් රැස් කර ගන්නටම මහන්සි වෙන්න. සිතකය වචනයෙන් කුසලයේ හැසිරෙන්නම මහන්සි ගන්න. දුර්ලභ මනුස්ස ජීවිතයේ දුර්ලභ බුදුසසුන මුණ ගැහිච්ච මොහොතේ තමන්ට පුළුවන් පමණින් මේ උතුම් සද්ධර්මයේ පුරුදු කර ගන්නට මහන්සි ගන්න. ධර්ම මානසිකාරයේ පිණිස මහන්සි ගන්නට. මේ ජීවත් වෙන කෙටි කාලේ පුළුවන් විදිහකට මේ මනුස්ස වර්ගයා වෙනුවෙන් යහපත හදන්න මහන්සි ගන්න.
මේ මනුස්ස වර්ගයාටම සැනසෙල්ලක් වෙන මිනිසෙක් වෙන්න මහන්සි ගන්න. මේ මනුස්ස වර්ගයාට උපකාර සහිත මිනිසෙක් වෙන්න මහන්සි ගන්න. යම් ගුණයක් සුන්දරයිද ඒ සුන්දර ගුණය චුට්ටක් හරි උපදව ගන්න මහන්සි ගන්න. සොඳුරු ගුණධර්ම ගැන අහනකොට හදවතේ ආසාවක් ඇති කරගන්න. අනේ ඒ සොඳුරු ගුණය මගේ ජීවිතෙත් ඇති කරගන්න ඇතිනම්. එහෙම ආසාවක් ඇති කරගන්න. ඒ විදිහට අපි ජීවිතය ගත කරොත් පින්වතුනි අපි යම් දවසක දැස් පියා ගන්නකොට ඒ දැස් පියා ගන්නා මොහොතේ අපේම ජීවිත සිතුවම් පටය දෙස අපි හැරී බලනකොට අපිට විශාල සැනසෙල්ලක් විශාල ස්පාසුවක් අපේ දැසට සතුටු කඳුලක් පැමිණේවි. ඒ නිසා සදහවත් පින්වතුන්ලා සෑම සියලු දෙනාට අද මේ ශ්‍රවණය කළා වූ ධර්මය තමන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම හැඩගස්වා ගැනීම පිණිස මහා කාරුණික ශාස්තෘන් වහන්සේගේ සද්ධර්මයේ මුණ ගැහිච්ච ජීවිතේ තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම සුවපත් කර ගැනීම පිණිස හැම දිනාට වාසනාව ලැබෙත්වා කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ ධර්ම දානමේ වශයෙන් රැස් වූ සියලුම පුණ්‍ය ධර්මයෝ කොවිඩ් වෛරසයේ වැළඳීමෙන් අසාධ්‍යව කොළඹ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිට පසුගිය සැප්තැම්බර් 3 වන සිකුරාදා දින මිය පරලෝ ගිය පින්වත් වෛද්‍ය වසන්ත ජයසූරිය මහත්මයාට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන්ව එතුමාගේ පරලෝ ජීවිතය ඒකාන්ත වශයෙන්ම සුවපත් වෙත්වා සැපවත් වෙත්වා මේ දුක්ඛිත වූ සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. ධර්ම දානමේ වශයෙන් රැස්ුණා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සියලු දෙවි දේවතාවුන් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවියෝද පින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ පින් අනුමෝදන්ව දිව්‍ය සැපයෙන් දිව්‍ය ආශ්චර්යෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියන්ගේ නිරන්තර රැකවරණය අප හැම දිනාට දෙවියෝ නොඅඩුවම සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ලංකා වාසී ලෝක වාසී සිල් ගුණදන් සපුරන පූජනීය මහා සංඝරත්නයටත් පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් උතුම් පැවිදි බව අපේක්ෂාවෙන් සිටින පින්වත් හැම දිනාටත් පින් අනුමෝදන්ව පින්වතුන් වහන්සේලාට ගෞතම සාසනය තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. මීට දින 7කට පෙර මිය පරලෝ යන්ට යෙදුනා වූ පින්වත් වෛද්‍ය වසන්ත ජයසූරිය තරුණ මහත්මයාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. අද දවසේ ධර්ම දානය සිදු කරන ඒ සුපින්වත් හැම දෙනාගේ නමින් යන්තාක් මේ යන්ට යෙදුනා වූ ඥාතීන් හිත මිත්‍රාදීන් වෙද්ද ඒ සියලු දෙනාටත් පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතේ සැපයෙන් සැපයටම පත්වෙත්වා. ඒ ඥාතීන් සියලු දෙනාට මේ දුක් සහිත සංසාර ගමනින් ඊතා ඉක්මනින්ම නිදහස් වෙන්න වාසනාව ලැබෙත්වා කියන ප්‍රාර්ථනාවෙන් පින්පෙත් අනුමෝදනා සිදු කරන්න. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයෝ අද දවසේ ධර්ම දානය සිදු කරන සුපින්වතුන්ලා බලාපොරොත්තු වෙන අයරින්ම සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය අනුහසින් රත්නත්‍රයේ ආශිර්වාද බලයෙන් පින් අනුමෝදන්ව සතුටු වන සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුවපත් භාවයම සැලසෙත්වා. සාදු සාදු සාදු. රැස් කළ සියලු පුණ්‍ය ධර්මයෝ ඒ මිය පරලෝ ගිය වෛද්‍ය වසන්ත ජයසූරිය තරුණ මහත්මයාගේ ආදරණීය මෑණියන් වන සුදු මැණිකේ ගුරු මාතාවට අනුමෝදන් වෙත්වා. ආදරණීය බිරිඳ වන
විනූ කුලසේකර මහත්මියටත් පසිඳු සහ අභිෂේක් යන පුතණුවන්ටත් ඉසුරී දියණිය ඇතුළු පවුලේ සියලු දෙනාට ඥාති හිතමිත්‍රාදීන් සෑම සියලු දෙනාට ඒ වෛද්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සමීපව කටයුතු කරපු ඒ හිතවතුන් සෑම සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම වෛද්‍ය වසන්ත ජයසූරි මහත්මයා අසාධ්‍යව සිටිනකොට එතුමාගේ ජීවිතය බේරා ගැනීම පිණිස ප්‍රතිකාර කරමින් බොහෝ කැපවුණ වෛද්‍යවරු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා අනුමෝදන් වෙත්වා. ඒ වගේම එතුමාත් සමග එක්ව මේ ලංකා භූමියේ මේ වසංගත රෝගය නිසා අසරණව සිටින සියලු දෙනාට පිහිටක් වෙන්න, රැකවරණයක් වෙන්න බොහෝ කැපකිරීමක් සිද්ධ කරන මෙල්බර්න් හුස්මට හයියක් සංවිධානය ඕස්ට්‍රේලියන් කොවිඩ් ඇපියල් ෆෝ ශ්‍රී ලංකා ආයතනයේ ඒ සාමාජික පින්වතුන්ලා සෑම සියලු දෙනාටත් මේ සියලුම පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලු දෙනාටත් සුපින්වත් ඔබ සෑම සියලු දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන් හැම දෙනාටත් ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටත් මේ සියලු පින් එක ලෙසම අනුමෝදන්ව ධර්ම දානමේ පිනේ අනුහසින් රත්නත්‍රයේ ආශිර්වාදයෙන් සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආරක්ෂාවෙන් රැකවරණයෙන් කිසිම කරදරයකින් බාධාවකින් තොරව පින්වත් හැම දෙනාට තමන්ගේ ජීවිතය සුවසේ ගත කරන්නට ලැබෙත්වා. කල්යාණ මිත්‍ර ඇසුරේ තවදුරටත් ගුණදහම් දියුණු කරගන්නට පින් රැස් කරගන්නට අවකාශ සැලසෙත්වා. තමන්ගේ මේ මනුස්ස ජීවිතේ උදාර බවින් යුක්තව පෝෂණය කරගන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා. මේ ගෞතම ශාසනය තුළම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න හැම දිනාට වාසනාව ලැබෙත්වා. ඔබ හැම දිනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.